ඇත්තටම මොකද මේ? අද කාලේ මේ විදිහට ඉන්නවා නම් කියන්නේ 100ට අරගෙන 18 දුන්නා කියලා. ඇත්තටම ඇයි? මොකද සම්පත් ඇත්තටම මම ප්‍රශ්නෙක ඉන්නේ. මොකද ප්‍රශ්නේ? කියන්න බැරි ප්‍රශ්නයක්ද? නෑ. මෙහෙම දෙයක් තියෙනවා. කොච්චර හරි ගස්ස ගන්න හැදුවත් කොච්චර හරි දෙයක් කරන්න හැදුවත් වරදිනවා. වරදිනවා නම් කමක් නැහැ. ඒකට මිනිස්සු දොස් කියනවා. වැරදීම නොවරදී දොස් පැවරීම වැරදි මාහට නොවරදී සිතන අයහට නිතර වරදී කියනවනේ. මම එකක් කල්පනා කරා. අන්තිමට මම හිත හදාගත්තා. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හදනකොට 999 වතාවක් වැරදුනාලු. 10 වෙනි වතාවේ ඔහු විදුලි බුබුල හදනවා. ඔහුගෙන් අහනවා ඔබට 999 වතාවක් වැරදුනාල කියලා. ඔහුට විහිළු කරන අද වගේ මිනිස්සු අපිට වගේ මට වගේ සමහරලාට කියනවා. අයියෝ 999 වතාවක් වරද්ද ගත්තානේ. 1000 වෙනි පාර හැදුවට 999 වතාවක් වැරදිලා. අන්තිමට කියනවා මම 999 වතාවක් ඉගෙන ගත්තා කියලා. ඒ හින්දා මාත් හිතනවා සමහරලාට මේක ඉගෙන ගන්න හම්බෙච්ච අවස්ථාවක් කියලා. අමිල දන්නවද වැඩ බැරි අයට දෙන දඩ මොනවද කියලා? වැඩ බැරි අයට දෙන දඩ තමයි මඩ. හරි. මම නම් ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. මට කියන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. අපි හිම සාමාන්‍ය මිනිස්සුන්ට දොස් පරොස් දැන් මඩ ගහන්නෙත් නැහැ. නෑ එහෙම කවදාවත් හිතලා කරපු දෙයක් නෙමෙයි. ඇත්තටම මේක අපිට අහම්බෙන් වෙච්ච දෙයක් ඕක. මේ ඒ කියන්නේ අහම්බෙන් කැමරාවක් තියලා ඒ කැමරාව අහම්බෙන් සක්‍රිය වෙලා අහම්බෙන් සක්‍රිය වෙලා අහම්බෙන් සපත්තු දාලා අහම්බෙන් යන්න හදලා අහම්බෙන් පටිගත වෙලා අහම්බෙන් ඔය ගිය වැඩක් තියෙන්නේ. ඉතින් අපි මේ ඕක සාමාන්‍යයෙන් අපේ හර්ෂණ එඩිට් එකේ හර්ෂණ ජයවීර හර්ෂණගේ වැඩක්. ඔක ඒකනේ අපි එයාට දාමු. මොකද අනිත් අය කැමති නැහැ ඒ හින්දා. එහෙනම් මෙහෙම කරමු. ඔව්. පළ දෙනවා නම් පළ දෙන්න විපත්ති නැති සපත්තු. මිනිස්සුන්ගේ පරිණාමයත් එක්කලා ආරක්ෂාව කියන එක හුඟක් වැදගත් වෙනවා. ඒ හින්දා තමන්ගේ ආරක්ෂාවට විවිධ දේවල් නිෂ්පාදනය කරගන්න මිනිස්සු පෙළඹෙනවා. කකුල් දෙකේ ආරක්ෂාවට නම් සෙරෙප්පු සපත්තු. මේ සෙරෙප්පු සපත්තුම ක්‍රීඩාමය දක්ෂතාවයන් එළියට දාගන්නත් පාවිච්චි කරනවා. සපත්තුව නතර වුණේ ඔතන. අන්නේ නතර වෙච්ච තැන ගැන කතා කරන්න අපි ආවා ගම්පහ පැත්තට. ඔබ පිළිගන්නවද? මේ ගම්පහ බස් ස්ටෑන්ඩ් එක. ලොකු පාළු ස්වභාවයක් තියෙන්නේ. හැබැයි මේ නිස්කලංක අඳුරත් එක්කලා ප්‍රයෝජන ගන්න අපූරු කණ්ඩායමක් මේ ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේ හැන්දෑවට ඉන්නවා. කණ්ඩායමේ 나යකයා තමයි ප්‍රබාත්. හැන්දෑවට මොකද මේ කට්ටිය තුලා කරන්නේ? ඔව් මේ අපේ ක්‍රීඩා සමාජයේ සිනර්ජි ක්‍රීඩා සමාජය අපි මෙතන හැන්දෑවට සියලුම දෙනා එකතු වෙලා රෝද සපත්තු ක්‍රීඩාව කරනවා.
ලෝකේ නම් සාමාන්‍ය මේ ක්‍රීඩාව අපි YouTube එකේ බැලුවත් නැත්නම් අන්තර්ජාලය බැලුවත් ඕන තරම් දකිනවා. හොඳ වැඩස්ලා ඉන්නවා ලෝකේ. හැබැයි ඉතින් අපි ගත්තාම අපි කොතනද එතන ඉන්නේ? ලෝකයේත් එක්ක සංසන්දනය කරනකොට අපිට තාම පදින්න ට්‍රැක් එකක් නැහැ. ඉතින් බස් යනකන් ඉඳලා රෑ වෙලා අපි ගොඩක් දුෂ්කරතා මැද්දේ තමයි මේ පුහුණුවීම් කරන්නේ. මේ ක්‍රීඩාව සාමාන්‍යයෙන් ලෝකේ අපි ගත්තොත් එම ලංකාව අපි හොයාගත්තු ක්‍රීඩාවක් නෙවෙයිනේ. නමුත් මේක ලෝකේ තියෙන ක්‍රීඩාවක්. මේකේ පටන් ගැනීම සහ ලෝක තත්ත්වය කොහොමද? රෝලර් ස්කේටිං ශ්‍රී ලංකාවට ගෙනල්ලා මේ ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කරලා ලංකාව පුරා ක්‍රීඩකයන් බිහි කරන්න අපිට ශක්තියක් වුණේ අපේ නීල් පෙරේරා මහත්මයා. එයා ප්‍රංශයේ ඉන්න කාලේ මේක හදාරලා ලංකාවට ඇවිල්ලා මේ මට්ටමින් හරි ඉදිරියට ගෙන එන්න එතුමා තමයි අපිට සහයෝගය දුන්නේ. ඇත්තටම රෝලර් ස්කේටිං කියන්නේ මොකක්ද? මොන ක්‍රීඩාවක්ද? රෝලර් ස්කේටිං කියන්නේ අපි දැන් දිවීම ගත්තොත් දුවන්නේ සපත් දෙකක් ස්පයිස් දෙකක් දාගෙන නිකන් දුවනවා. ඒකම රෝද හයි කරපු සපත් දෙකක් දාගෙන ඒ විදිහට දුවනවා. ලංකාව ගැන ඔබට යම්කිසි වැටහීමක් ඇති. මේ ක්‍රීඩාව කොහෙද වෙන්නේ? මොනවද කරන්නේ? කවුද මේකේ ඉන්නේ? මොන වයස් කාණ්ඩවල දරුවෝද ඉන්නේ? මොන තරුණයෝද ඉන්නේ? පොඩ්ඩක් විස්තර කියමු අපි. දැනට මේ ක්‍රීඩාව ලෝකයේ ගත්තත් අවුරුදු 6 සිට අවුරුදු 70 දක්වා අයට මේ ක්‍රීඩාව කරන්න පුළුවන්. ඔයාගේ ටීම් එකේ ඉන්න බාලමයා සහ වැඩිහිටියා කොහොමද? අවුරුදු 4-5 කුඩා දරුවෝත් ඉන්නවා. දැනට මල් ළඟ පදින වයස්ම එක්කෙනා අවුරුදු 30ක ක්‍රීඩකෙක් ඉන්නවා. තාක්ෂණය මොන වගේද පාවිච්චි කරලා තියෙන්නේ? ඒකට තියෙන ඔයගොල්ලෝ පාවිච්චි කරන අලුත් නිර්ණායකතා ලෝක සොයාගෙන ලෝක ඉදිරිපත් කිරීම ක්‍රීඩාවට තියෙන ගුණාංග මේ ටික අපිට පොඩ්ඩක් කියන්න. අපි සාමාන්‍යයෙන් ඇත්ලීට් කෙනෙක් හදනකොට රණර් කෙනෙක් හදනකොට අපි භාවිතා කරන ව්‍යායාම මාලාවල් තියෙනවා. අපි ඒවා ප්‍රයෝජනට අරගෙන සුළු වෙනස්කම් කීපයක් තමයි මේ ක්‍රීඩාවට අදාළව වෙන ටෙක්නික්ස් කීපයක් තියෙනවා. ඉතින් ඒවා හුරු කළාට පස්සේ ඒ දෙකේම සාමූහිකව මේ ළමයි පුරුදු වුණාට පස්සේ රෝලර් ස්කේටර් කෙනෙක් බිහි වෙනවා. මේක ලංකාවේ දැන් කොයි ප්‍රදේශවලද තියෙන්නේ ජනප්‍රිය වෙලා තියෙන්නේ? දැනට අනුරාධපුර ප්‍රදේශයේ තියෙනවා, කොළඹ, එතකොට යාපනයේ, එතකොට ගම්පහ අපි කරනවා, කුරුණෑගල කරනවා. ඔය වගේ ලංකාවේ හැම පැත්තකින්ම ක්‍රීඩකයන් මේකට සහභාගී වෙනවා. සමහරවිට මේ ලංකාවේ කී දෙනෙක් විතර වගේ කණ්ඩායමක් මේනකොට මේ ක්‍රීඩාවේ ඉන්නවා? දැනට ජාතික මට්ටමේ තරඟ, පාසල් තරඟ වලට සාමාන්‍යයෙන් ක්‍රීඩකයන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වෙලා තියෙනවා.
Sarnamali Dubar Sarnamali Sarnamali Chandra patu nalalat alat andununale alu vadan danta dakulu kunga saman iperi naladat sarvam tal adat tanale Vimanel Basil Salmali Salmali Rubar Salmali Salmali Namin Saya Amin Vimanel Basil Balagi Obi Namin Saya Namin Vimanain Basilu Balagi Salamali Rubar Salamali Salamali සම්පත් රටක් ආදරය කරපු නොමියන හඬක් ඇහුණා. ඒකනේ. ඒකනේ වැඩි. දැස් වහගෙන අපි ඒක අහන් හිටියා. ආන් හිටියා. මේ පුංචි ජීවිතය ඇතුලේ අපි කොහොම හරි හම් වෙනව නේද අයියේ? අද එන්න කිව්වේ ආචාර්ය හේමලාල් ගීතදේව මහත්මයාට. මුලින්ම තියෙන පට්ටම ගැන අපේ හදවතේ ගෞරවය. මෙන්න කිව්වා. මොකද කලින් අපිට හම්බෙන්නේ නැහැ නේ එහෙම හේමලාල් ගීතදේව කෙනෙක්. හැබැයි අද එන්නේ ආචාර්ය මේ ඇත්තටම වේදනාවක් නැද්ද උතරම්ම අනුකරණය කරන එක ගැන? සම්පත් ඉතින් ඒක හොඳ දෙයක්ද මං අහන්නේ? මගේ ආසාව. ඔබේ ආසාවට අනුකරණය කරන එක? එහෙමත් නෙමෙයි. නමුත් මගේ ආදරණීය ශිල්පියා මම ඉතින් පොඩි කාලේ ඉඳලා ආදරේ. සමහත් අපි කලින් වර්ෂාවක් අපි හම්බුණා. මේ වගේමත් අපි කතා කරා. එදාත් මම කිව්වේ මගේ ඉතින් හදවතේ ඉන්න ශිල්පියා. මොකද පටිගත කිරීම වලදී 10000ක් හම්බෙච්ච මගේ ආදරණීය අමරදේවයන් ඉතින් එතුමාගේ ගීතෙදි මම හැමදාම කියනවා ශබ්ද ප්‍රමාණි කරද්දී හඬ විතරක් මම වෙනම අහනවා අහලා ඉතින් ඒකේ කොටස් ඉතින් ඔක සම්පත් සමහරලාට කෙනෙක් ආදරය කරන විදිහ වෙන්න පුළුවන්. මේක තමයි මම කිව්වේ. වදින පුදන විදිහ වෙන්නත් පුළුවන්. පැහැදිලිව. එහෙම වෙන්න පුළුවන්. ආදරය කිරීම තුළ තමන් උත්පාදනය කරන හඬ තුලින් ඒ පුද්ගලයාගේ හඬ નિરાයසයෙන් මතුවෙන වෙන්න පුළුවන්. හරි. අමිල දන්නවද මේ ඊයේ පෙරේද අලුත් පත්වීම අරගෙන අපේ කන්තෝරට ආව පොඩි කොල්ලෝ ටිකක්. අපි ළඟදිත් හම්බුණානේ. පුදුම ගායක් නේ අනේ ඔය කොල්ලන්ට තියෙන්නේ. ඇත්තද? උන්ට නෙමෙයි ගාය තියෙන්නේ මුන්ටනේ. Qui a vu le drapeau jaune. C'est levé de la part des commissaires. Ici, ça vient suffisamment au bon endroit pour l'ensemble de nos attrapeurs.
93. Oh, la chute. Avec la machine donc, qui a fait අමිල හැබෑවටම අපේ කන්තෝරුවමුට නෙවෙනි ගාය තියෙන මාර්ගවත් වගේ කොල්ලන්ට පැදගෙන ගිහිල්ලා පෙරලි පෙරලි ආපහු වෙනවා. අපේ මේ අපේ නිලන්තය මෙතන ඉන්නවා කැමරා නිලන්තය කියන ඕක බලන ගමන් උණලුවේ ඇත්තටම ඕකට උණ නෙවෙයි කියන්නේ ඕකට කියන්නේ උණ සන්නිපාතේ කියන්නේ තබුරට කැල බයිසිකල් උණ සන්නිපාතේ. හරි මේ දැන් ඊළඟට මෙහෙම කරමු. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ මොන හරි දැන් නිෂ්පාදනය කරපුවා අපි මෙහි ඉඳන් මයි අන්න ඇමරිකාව චීනය ජපානය මේවා හදලා හරි අපිට ගහුවානේ. ඒක ඉතින් අපේ එකක් අපි හදවතින්ම කවුරු හරි අලුත් දෙයක් හොයාගත්තොත් නිෂ්පාදනය කරොත් අපි ඉතින් ඇත්තටම සතුටුයි. ඒක අපේ හැටි. ඔව්. හැබැයි කවුරුත් අපේ දේවල් අපේ රටේ අලුත් නිෂ්පාදනයක් කරාම කවුරුත් අපිට එහෙ අපිට ගහනවත් දන්නේ නැහැ. හැබැයි ඒ වගේ විශ්මිත නිර්මාණ කරපු විශ්මිත ඉතිහාසයක් අපිට තිබුණා. දැන් ලෝකේ වර්තමානයේට සහ අනාගතයට අපි මෙන්න මේ විදිහට නවීන තාක්ෂණයෙන් අභියෝග කරනවා. අපි අද දවසේ ඉන්නේ දියසෙන්ව මුණ ගැහෙන්න. මේ ඉන්නේ අන්න ඒ කියන අපේ ලංකාවේ තාක්ෂණික වශයෙන් විප්ලවීය වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා හිතන බොහෝ දෙනෙකුගේ සිහිනයක් සැබෑ වෙච්ච ඒ සිහිනය සැබෑ කරපු දියසෙන්. ඉතින් මේ තමයි ඒ දියසෙන්. ඉතින් දියසෙන් වෙනස කණ්ඩායම හමු වෙන මොහොත. අපි පොඩ්ඩක් ඉස්සරහට යමු. දියසෙන් අපි ඉස්සරහට යමු. ඉතින් මානව රූපී රොබෝ කෙනෙක් විදිහට තමයි දියසෙන් ලංකාවේදී අපිට දකින්න අවස්ථාවක් ලැබෙනවා කියලා පහුගිය කාලේ කතාව තිබ්බේ නෙළුම් කුළුණ පරිශ්‍රයේ. උදේ ඉඳලා හවස් වෙනකන් මිනිස්සු වුණ අපි යකා බැඳගත්තා වගේ වැඩ. එහෙම කියනවානේ. කිසිම විදිහක විවේකයක් නැහැ. ඒ කොහොමනත් අපිට එහෙම වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි අවට ඉන්න මිනිස්සු සමහර විට අපේ ආයතන ප්‍රධානීන් වෙන්න පුළුවන්. අපෙන් යම් සේවාවක් බලාපොරොත්තු වෙන අය අපේ එහෙම වැඩ බලාපොරොත්තු වෙනවා. අන්තිමට අපිට හිතෙනවා අපිත් නිකන් රොබෝලා වගේ කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ අපි රොබෝලා කියලා. ලංකාව ඇතුළෙත් රොබෝ තාක්ෂණය යොදා ගන්න තැන් ගැන මේ දවස්වල ලොකු කතා බහක් තියෙනවා. ඒ දියසෙන් කියන නමත් එක්ක. අපිත් එක්ක ඉන්නවා දියසෙන් කියන මේ රොබෝ නිර්මාණය කරන නිර්මාතෘ චමීර ජයසිංහ මහත්මයා. අපිට මේ මුලින්ම කියන්නකෝ කවුද මේ දියසෙන් කියන්නේ කියලා. ඔව් අසංක දියසෙන් කියන්නේ ලංකාවේ අපි හදපු පළවෙනි මානව රූපී රොබෝ යන්ත්‍රය. මේ දියසෙන්ගේ තියෙන වෙනස මොකක්ද දැන්? ඒ කියන්නේ අනිත් රොබෝලත් එක්ක ගත්තම දියසෙන් කොහොමද වෙනස් වෙන්නේ? දැන් ලෝකයේ තියෙන විවිධ රොබෝ යන්ත්‍ර. ඉතින් එක එක රොබෝ යන්ත්‍රවල යූස් කරන එක එක ටෙක්නොලොජිස් තියෙනවා. දැන් අපේ දියසෙන් ඕනම විදිහකට මොඩියුලර් විදිහකට තමයි හදලා තියෙන්නේ. එතකොට අපිට ඕනම විදිහකට අපේ රොබෝ ඩිසයින් එක මාරු කරලා එක එක ක්ලයන්ට්ස්ලට
අවශ්‍ය විදියට ඒ රොබෝ යන්ත්‍රය ෆිසිකලි වෙනස් කරන්නත් පුළුවන්. ඒ වගේම software අතින් ගත්තත් ඔක්කොම softwares modular විදියට තමයි අපි හදලා තියෙන්නේ. එතකොට ඒ software ආයෙත් අපිට reuse කරන්න පුළුවන් විවිධ industries වල. ඒත් එක්කම ගත්තොත් එහෙම කාටියෝග්‍රැෆි. ඒ කියන්නේ කොහොමද මැපින් ඉන්ඩෝ මැපින් එකක් කරගන්නේ කියලා. ඒ කියන්නේ රොබෝ යන්ත්‍රය යම් ස්ථානයක සිට අනිත් ස්ථානයකට යනකොට ඒකට හම්බෙන බාධකත් එක්ක කොහොමද ඒ රොබෝ යන්ත්‍රය හිතලා ඒ මාර්ගයට යන එකත් අපි අවුරුදු 3ක් විතර ඒ රිසර්ච් එක කරා. ඉතින් ඒක අපේ ගොඩක් ස්ට්‍රෝං පොයින්ට් එකක් අපේ හියුමනොයිඩ් රොබෝට් එකේ. ඇතරම මේ අපේ මිනිස්සු හෙලිකොප්ටර් හැදුවා. අපේ මිනිස්සු වාහන හැදුවා. අපේ මිනිස්සු රොබෝවරු හැදුවා. අපේ මිනිස්සු අලුත් යන්ත්‍ර සූත්‍ර හැදුවා. මේ රටේ මිනිස්සු හැදුවේ නැත්තේ මොනවද? කොපමණ දේවල් හැදුවාද? හැබැයි අතීතයේ හදපු දේවල් වල තැනක් තිබ්බාද? රටේ කතා කරාද? රටේ ලෝකයට හඳුන්වා දුන්නාද? සමහර දේවල් ඔබ විශ්වාස කරන්න ඒවා හිතාමතා පාලකෝ සැඟෙව්වා. හැබැයි දැන් එහෙම යුගයකට නෙමෙයි අප තල්ලුවන්නේ. සූරපුරයක් කියවට දැන් පේනවා අතීතයේ කොහොමද කුඩුපුරයක් වෙලා තිබ්බේ කියලා මේක. යන විනාමොත් දැන් අපි හොඳ තැනකට යනවා. ඒ නිසා අපේ රටේ නිර්මාණ කරන ඔබට මේ රට ඇතුලේ තැනක් තියෙනවා. නේද? අනිවාර්යෙන්ම මේ නිර්මාණය කරන රට මේ තාක්ෂණයේ අනාගතයේ අපේ පරම්පරාවට. ඒක බාර ගන්න ඉන්න ඔබට ලැබෙන දායාදේ ඔබේ ලැබෙන වස්තු අපි දැන් රට මේක අපේ රට අපි ජීවත් වෙන රට අපි මැරෙන රට. මේකට අවශ්‍ය කරන තාක්ෂණය සහ අවශ්‍ය කරනම ගුණාංග ටික මේ රටට දැන් වර්තමානයේ නිර්මාණය වේගන යනවා. රට නිවැරදි දිශාවට යමින් තියෙනවා. දැන් ඇත්තටම මේ ඔබත් මේ වගේ දේවල් කරලා තියෙනවා නම් ඒක වෙනසට හරියනවා නම් ස්ථිරව මේක කතා කරන්න. අපි ආයේ දෙසරයක් හිතන්නේ අපේ කැමරාව ඔබ ළඟ. අපිට දෙන්න වෙලාව බලන්න පොඩි වෙලාවක්. රුපියල් 47කට දැන් unlimited Facebook සහ WhatsApp dialog fun blaster අදම activate කරගන්න. දීවා ෆ්‍රෙෂ් අර පිරිමැස්මෙන් ජීවිතය දිනන්න. හරි. ඒ කතා කරේ තාක්ෂණයේ පැත්තේ තාක්ෂණයේ දියුණුව ගැන. මෙහෙම කියමුකෝ දැන් ඉස්කෝලේ යන පුංචි අපි දැන් අපේ යාළුවෝ දැන් වෙනස බලලා ගොඩක් අය තියෙන ප්‍රතිචාරات එක්කලා අපි දන්නවා මේ පාසල් වයසේ ඉන්න ගොඩක් අය වෙනසට ආදරේ කියලා. හරි. අද ඉස්කෝලේ ගියාද? අද ඉස්කෝලේ ගියේ මොකේද? සමහර තාත්තත් එක්ක බයිසිකලේ නැත්නම් වාහනේ නැත්නම් බස් එකේ කෝච්චියේ ඉස්කෝලේ ගියා වෙන්න පුළුවන්. නරකද මේ විදිහට ඉස්කෝලේ ගියොත්? ළමයා ගේන්න යන්නේ. වෙලාව 1:10යි. බත්තර මුල ඉඳලා වැල්ලවත්තට යන්න ඕනේ. මහා පාරේ ගියා නම් කොහොම තියේද නේ? එහෙනම් ඉතින් 12ටවත් ගෙදර යන්න ඕනේ. හැබැයි එකමාරට කොල්ලට ඇරෙනවා. 1:10 වෙලාව. යන්නේ මේකේ. මේ දරුවෝ ටික පරිස්සම් කරගෙන එක්ක ගිහිල්ලා ආපහු අම්මලා තාත්තලාට ගෙනල්ලා බාර දෙන්නේ මෙතුමා. යාත්‍රා බාර නිලධාරී. ඇතර මම ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රිකංශයේ වසර 22ක් රාජකාරී කරලා ඉඩම් ගොඩකිරීමේ අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරන මේ මගී ප්‍රවාහන අංශයට සම්බන්ධ වුණේ. මම මේ යාත්‍රා බාර නිලධාරී හැටියට මේ ආයතනයේ කටයුතු කරනවා. වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයක් තමයි මේක. ඉතින් එතුමන් බලයට පත් වුණාට පස්සේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ජෙනරල් සොයිසා මැතිතුමන්ගේ ප්‍රධානත්වයේ ඒ වගේම අපේ මැනේජින් ඩිරෙක්ටර් LRDC සමාගම එතුමන්ගේ තමයි මේ සංකල්පය කුඩා යාත්‍රා සංකල්පය එතුමන්ගේ මූලික අධීක්ෂණය යටතේ තමයි ක්‍රියාත්මක. බෝට්ටු වලින් මගේ ප්‍රවාහනය කරන දැන් උදාහරණයක් අපි නිකන් හිතමු හැමිල්ටන් නැල දෙයනේ මීගමු ඉඳලා කෙලින්ම කොළඹට එන්න මිනිස්සුන්ට අර එක්කෝ හයිවේ එකේ හරි නැත්නම් සාමාන්‍ය මීගමු පාරේ හරි ට්‍රැෆික් වල ඉඳගෙන
වේලීගෙන නේද අමාරුවෙන් එන්නේ නැතුව බෝට්ටු සර්විස් එකක් දාලා තිබ්බනම් මොනතරම් පහසුවක්. දැන් මේ ක්‍රමයේ ඉස්සරහට මේ රටේ දිග හැරෙනවා. යාත්‍රාවේ අනබාර නිලධාරී හැටියට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අපේ විශ්‍රාමික නාවිකයෝ. එහෙනම් ඉතින් බය වෙන්න දෙයක්ම නැහැනේ. ඇත්ත වශයෙන්ම නෑ. මොකද ඒ වසර 22ක සේවා කාලයේදී මෙතුමන් ලැබපු අත්දැකීම් මේකට බොහෝමයක්ම උපකාරී වෙනවා. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග අපි LRDC ආයතනය එක් වෙලා මේ යාත්‍රාවේ ගමන් කරන සියලුම ජනතාවට මගීන්ට ලක්ෂ 10ක රක්ෂණාවරණයක් තියෙනවා සෑම පුද්ගලයෙකුටම. රාජකාරී කරන මගේ යාත්‍රාවේ රාජකාරී කරන පිරිස් ලයිව් සර්වින්. ඒ කියන්නේ දැන් මුහුදට මේ වතුරට වැටෙන කෙනෙක් බේරා ගැනීම සම්බන්ධව මනා නිපුණත්වයක පාඨමාලාවන් හදාරපු කට්ටිය. ඒ නිසා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ අත වශයෙන්. මේ දරුවෝ පැය 6ක් විතර ඉස්කෝලේ ඉඳලා විෂයන් ඉගෙනගෙන ඒගොල්ලන්ගේ මනස පුරවගෙන මේ යන විනාඩි 20 මොනතරම් නිදහස් මනසකින්ද මේගොල්ලෝ ගිහලා දියතේ බහින්නේ. දැන් මම අහන්නේ සමන්නය මේ සුන්දරත්වය ඔබ සෑමදාම උදේ හවස යනවනේ. මේ සුන්දරත්වයේ දෙපස හැමදාම දකින්නවද? ඇත්තටම මොකද මේ උදේවරුව කියන්නේ හරිම සුන්දරයි. මොකද ජලය ගලා බසිනවා පැහැදිලිවම. ඊට අමතරව කුරුල්ලෝ ඒ වගේ අර මේ පුතාලා කිව්වා වගේ පොඩි කිඹුල් පැටවෝ ඉන්නවා. හරි සුන්දරයි. ඒ සුන්දරත්වය දකින්න උදේටත් දකින්න අපි හවසටත් දකින්න. ඉතින් ඒ සුන්දරත්වය දකින්නවා වගේම දැන් අපේ ජනතාව හුරු වෙලා තියෙනවා මේක මේ සුන්දරත්වය විඳින්න වෙනම තමුන් අර විවේකීව ගත කරන වෙලාවන් වලදී මේ යාත්‍රාවක් රැගෙන ඒ වගේ අවස්ථාවන් වලටත් පෙළඹිලා තියෙනවා. ඉතින් ඒ නිසා ආයතනයේ මගින් කටයුතු කරලා තියෙනවා. ඒ විදිය ගමන් කරන කට්ටියන්ට මේ පහසුව සලසලා දෙන්න. විශේෂයෙන්ම ඉස්කෝල දරුවන්ට තමයි විශේෂයෙන්ම අපි එක ළමෙක් හිටියා. ඒක තමයි සංකල්ප.